ආයුබෝවන් එක්වන්න අදත් ඇත්ත දැනගන්න ලංකාවේ අංක එකේ සමබර තොරතුරු ප්‍රකාශය ලයිව් ඇට් 12 සමගින්. අදත් ලයිව් ඇට් 12 සමගින් ඔබ හමු වන මම නිමේෂ් විජේසූරිය. මම වින්ද්‍යා මාරඹගේ සුපුරුදු පරිදි අදත් මුලින්ම ප්‍රධාන පුවත් සිරස්තල. ඊයේ කොවිඩ් ආසාදිතයින් 337ක්. සමස්ත මරණ සංඛ්‍යාව 90 දක්වා ඉහළට. බන්ධනාගාරයෙන් තවත් ආසාදිතයින් 35ක්. ආසාදිත රැඳවියන් නොගෙනෙන්නයි ඉල්ලමින් අඟුණුකොළ පැලැස්ස බන්ධනාගාරයේ විරෝධයක්. කොවිඩ් අවදානමින් කිරිනොච්චියේ පාසල් සතියක් වැසෙයි. හිටපු ජනපති මෛත්‍රී 7 වෙනි වරටත් පාස්කු කොමිසමට. ජෝ බයිඩන්ගේ ජයග්‍රහණයට අභියෝග කළ ට්‍රම්ප් පරාජය පිළිගනී. අයවැය කාරක සභාව අවස්ථාවේ විවාදය අද දෙවැනි දිනටත් ආරම්භ වුණා. ඊට පෙර විශේෂ ප්‍රශ්නයක් යොමු කළ විපක්ෂ නායකවරයා ආණ්ඩුවට යෝජනා කළේ කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් ජීවිකාව අහිමිව හුදකලා ප්‍රදේශවල සිටින ජනතාවට ලබා දෙන රුපියල් 5000 දීමනාව රුපියල් 20000 දක්වා ඉහළ නංවන ලෙසයි. කොළඹ නගරය තුල පමණක් හුදකලා කළ ප්‍රදේශවල ලක්ෂ 3කට ආසන්න ප්‍රමාණයක ජනතාවක් ජීවත් වනු ලබනවා. මෙම පිරිස අතරින් 60%ක් පමණ දෛනික ආදායම් ලබන පුද්ගලයන් වන අතර බොහෝ පිරිස අඩු ආදායම්ලාභී පවුල් ලෙසද හඳුනා ගන්නට පුළුවන්. හුදකලා කර ඇති ප්‍රදේශවල සිටින පවුල් සහ ස්වයං නිරෝධායන වන පවුල් සඳහා රුපියල් 10000ක බඩු මල්ලක් ලබා දීමේ වැඩපිළිවෙලක් සිදු කරගෙන යන බවත් ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල අඩු ආදායම්ලාභී පවුල් වලට මාසික රුපියල් 5000ක දීමනාව ලබා දෙන බවත් රජය විසින් ප්‍රකාශ කර තිබෙනවා. මෙම දීමනාව එක් පවුලකට මාසයක් ජීවත් වීමට කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව මම මේ අවස්ථාවේදී පෙන්වා දෙන්නට කැමැතියි. ජීවනෝපාය අහිමි වූ පවුල් වලට මාසකට ලබා දෙන රුපියල් 5000 දීමනාව රුපියල් 20000 දක්වා වැඩි කිරීමට ක්‍රියා කිරීමට රජය බලාපොරොත්තු වන්නේද? මම ඉල්ලීමක් කරනවා අද රටේ පවතින තත්ත්වය තුලත් මේ කොරෝනා තත්ත්වය පිළිබඳ අවධානය යොමු කරලා ජනතාව කුලප්පු කරන්න නැතුව ඉන්න කියලා අපි විපක්ෂ නායකතුමාගෙන් ඉල්ලනවා. එහෙම කුලප්පු කරන්නට කිසිම වුණාවක් නැහැ. නමුත් ඉබේටම ජනතාව රජයේ ක්‍රියාකලාපය නිසා කුලප්පු වෙලා තිබෙනවා කියන එක මම කියන්න කැමතියි. දැන් මේ විපක්ෂ නායකතුමා 20000ක් 30000ක් දෙන්න ඕනි කියලා මැතිවරණ කාලෙත් කිව්වනේ. හැබැයි එතුමාගේ ප්‍රකාශ ජනතාව ප්‍රතික්ෂේප කරා. ඒ හින්දා අපි වගකීමෙන් රජයක් හැටියට කටයුතු කරලා තියෙනවා. අපි ඉදිරියටත් ඊටාම වගකීමෙන් කටයුතු කළා මේ රටේ සියලුම ජනතාව රැක බලා ගන්න අවශ්‍ය වැඩ කටයුතු යොදනවා කරු කතා නැගලා. හරි 20000 ලබා දෙන්නේ නැtei කියන එක පැහැදිලි කිරීම ගැන මම එතුමාට ස්තුතිවන්ත වෙනවා. ඔබතුමා කියන ප්‍රකාශ විකෘති කරනවානේ. මම කිව්වේ දැන් ඔබතුමා ගිය මහමැතිවරණේ තරඟ කරේ 20000ක් ජනතාවට ලබා දෙනවා කියලා. හැබැයි ජනතාව ඔබ වෙනුවෙන් ඡන්ද ප්‍රකාශ කරේ නෑනේ. ජනතාව බලන්නේ ජනතාවගේ ආරක්ෂකයා කවුද කියන එක. වගකීමෙන් රට බලා ගන්න පුළුවන් කවුද කියන කාරණාව. අන්න ඒක තමයි ජනතාවගේ බලාපොරොත්තුව. ඉතින් මේ බලාපොරොත්තුව පිටු කරනවා. ඒකින්ද මේ ඇති වෙලා තියෙන තත්ත්වය දේශපාලනීකරණය කරගන්න එපා විපක්ෂ නායකතුමනි. මේ විමල් වීරවංශ මහත්මයා තමයි ජනතාව කුලප්පු කරුවේ. 5000ක් දෙන්නේ හරි ඔබතුමාගේ අදහස කිව්වා. වැඩ කටයුතු කරන්න නැහැ කියන තමයි ජනතාව කුලප්පු. බොහොම ස්තුතියි. අපි ජනතාවටත් ඒ අවශ්‍ය වගකීම ඉටු කරනවා. තමුන්නාන්සලාට යහපත් යෝජනා තියෙනවා අපිට ලබා දෙන රජයේ සම්බන්ධයෙන් කටයුතු කරන්න. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ අද යලි සාක්ෂි ලබා දීමට නියමිතයි. මේ අතර මතභේදාත්මක මඩකල්පුව විශ්වවිද්‍යාලයේ ඉදිකිරීම සඳහා විවෘත කළ රාජ්‍ය බැංකු ගිණුමක රුපියල් මිලියන ගණනක සැකකටයුතු ගනුදෙනු සිදුව ඇති බව ඊයේ අනාවරණය වුණා. පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කෙරෙන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ ඊයේ සාක්ෂි විමසනු ලැබුවේ කොල්ලුපිටිය රාජ්‍ය බැංකු ශාඛාවක හිටපු කළමනාකාරවරියකගෙන්. නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර MLAM හිස්බුල්ලා මහතා සභාපතිත්වයේ දරන හීරා පදනමට සහ පසුගිය සමයේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් නැගෙනහිර ශර්යා විශ්වවිද්‍යාලයට අයත් බැංකු ගිණුම් කිහිපයකට විදේශ රටවලින් විශාල වශයෙන් ලැබී තිබූ මුදල් තැන්පතු සම්බන්ධයෙන් මෙහිදී විමසා බැලුවා. මෙම සාක්ෂි විමසන අවස්ථාවේ ඊට සවන් දීම සඳහා හිටපු ආණ්ඩුකාර MLAM හිස්බුල්ලා මහතාද කොමිසම වෙත පැමිණියා. සාක්ෂි ලබා දෙමින් සාක්ෂිකාරිනිය සඳහන් කළේ 1993 වසරේ 8 වන මාස 18 වන දින ශ්‍රී ලංකා හීරා පදනම නමින් ජංගම බැංකු ගිණුමක් ආරම්භ කර ඇති බවයි. එම ගිණුමට විදේශයන්හි මුදල් සම්ප්‍රේෂණය වී ඇද්දැයි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරිය සාක්ෂිකාරිනියගෙන් ප්‍රශ්න කළා. ඊට පිළිතුරු දෙමින් ඇය සඳහන් කළේ එම ගිණුමට අවස්ථා 15කදී ඇමරිකානු ඩොලර් මිලියන 2කට අධික මුදලක් ලැබී ඇති බවයි. එහි වටිනාකම ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 313කට අධිකයි. මෙම ගිණුමට අදාළව මිලියන ඉක්ම වූ ගනුදෙනු සිදු වී ඇති බව නිරීක්ෂණය
පරීක්ෂණය කළ ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා සාක්ෂිකාරණියගෙන් විමසුවේ මුදල් තැන්පතු රෙගුලාසි පනත ප්‍රකාරව එම ගනුදෙනු පිළිබඳව මහ බැංකුව දැනුවත් කළේද යන්නයි. ශ්‍රී ලංකා හීරා පදනම සම්බන්ධයෙන් කිසිදු ගනුදෙනුවක් කෙලෙස දන්වා නොමැති බව සාක්ෂිකාරණිය සඳහන් කළා. අනතුරුව එම බැංකුවෙහිම 2016 වසරේ ජනවාරි මාස 14 වන දින ආරම්භ කර ඇති බැටිකලෝ කැම්පස් කොලේජ් ප්‍රයිවට් ලිමිටඩ් නම් ගිණුමට අවස්ථා 7කදී මුදල් ලැබී ඇති ආකාරය සාක්ෂිකාරණිය ජනාධිපති කොමිසමට හෙළි කළා. එලෙස එම ගිණුමට රුපියල් බිලියන 3.6ක් ලැබී තිබෙනවා. එම ගිණුම්වල හිමිකාරීත්වය දරන්නේද MLAM හිස්බුල්ලා මහතා විසින් බවද සාක්ෂිකාරණිය සඳහන් කළා. මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 7 වන දිනටත් අද යලි සාක්ෂි ලබා දීම සඳහා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටියා. මේ වන විට හිටපු ජනාධිපතිවරයාගෙන් සාක්ෂි විමසීම සිදුවන බවයි අප වාර්තාකරු සඳහන් කළේ. නිර්තදිග බෙන්ගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය ඉදිරිපෑ 24ක කාලය තුලදී ඡණ්ඩ සුලිකුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එය මෙරට ත්‍රිකුණාමලය වෙරළට කිලෝමීටර් 2ක දුරින් ස්ථානගතව පවතින බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව නිරිතදිග බෙන්ගාල බොක්ක ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී තිබෙන අතර ඉදිරි පැය 12ක කාලය තුල එය සුලිකුණාටුවක් දක්වාත් එමෙන්ම ඊළඟ පැය 12 තුල ඡණ්ඩ සුලිකුණාටුවක් දක්වාත් වර්ධනය විය හැකියි. මෙම පද්ධතිය ඉදිරි පැය 48 තුල දිවයිනේ උතුරු වෙරළ ආසන්නයෙන් ඉන්දියාවේ තමිල්නාඩු වෙරළ දෙසට ගමන් කරනු ඇති බවට කාලගුණ බලධාරීන් අනාවැකි පළ කරනවා. නිවාර ලෙස නම් කර ඇති මෙම සුලිකුණාටුවේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුර හා උතුරු මැද යන පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර බස්නාහිර වයඹ සහ සබරගමු පළාත්වල වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි. දිවයිනේ නැගෙනහිර උතුර සහ උතුරු මැද පළාත්වල විටින් විට ඉතා තද සුළං ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ. එමෙන්ම පුත්තලමේ සිට මන්නාරම කංකසන්තුරේ ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකි බැවින් එම මුහුදු ප්‍රදේශවල දීවර සහ නාවික කටයුතු වලින් වැළකී සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ ස්ථානගත වෙලා තියෙන දැනට දිවයිනට ඈතින් ගැඹුරු මුහුදේ නැගෙනහිර මුහුදේ තමයි මේක තියෙන ස්ථානගත වෙලා 24 ඉඳා වෙනකොට මේ පද්ධතිය බොහෝ විට දිවයිනට ඊශාන දිශාවෙන් ගමන් කරමින් පවතින හැකියාවක් තියෙනවා. මේකේ ඍජු බලපෑම විශේෂයෙන්ම තියෙන්නේ මේ ගැඹුරු මුහුදු තීරයට විශේෂයෙන්ම උතුරු නැගෙනහිර ඊශාන දිග ගැඹුරු මුහුදු තීරයේ මෙහි ඍජු බලපෑම තියෙන්න පුළුවන්. විශේෂයෙන්ම තද වැසි, තද සුළං සහ මුහුද රළු වීමේ හැකියාවක් තියෙනවා. සාමාන්‍යයෙන් සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙන්න පුළුවන්. මේ අතර පවතින තත්ත්වයේ හේතුවෙන් නැගෙනහිර සහ උතුරු පළාත්වල තද වැසි ඇති වී තිබෙන බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. ඇල්ල දෙමෝදර ගල්වලේ සේවය කරමින් සිටි පුද්ගලයෙකු පසුගියදා එහි අඩි 150ක පමණ උසකින් නැද වැටි ජීවිතක්ෂයට පත් වුණා. පසුගිය 23 වෙනිදා සාම්ප්‍රදායික ගල්බෝර කරුවන්ගේ ගැටලු පිළිබඳව ලයිව් ඇට් 12 ප්‍රවෘත්ති ප්‍රකාශය කළ අනාවරණයේදී මෙම පුද්ගලයාද Taman මුහුණ දෙන ගැටලු පිළිබඳව අදහස් පළ කර තිබුණා. හාලියල දෙමෝදර ගල්වල දශක ගණනාවක් පුරා ප්‍රදේශයේ විශාල පිරිසකට ජීවනෝපාය සැලසූ ස්ථානයක්. උදේරැයින් අවදිවන මේ ගල් කඩන්නන් ඉතා උසින් යුතු කළුගල තරණය කිරීම පෙරරු 6ට පමණ ආරම්භමින් ඉතා අවදානම් ගමනක යෙදෙන්නේ හිරු රශ්මිය තම ජීවනෝපායට බාධාවක් වීමට පෙර. ඔවුන් සම්ප්‍රදායිකව කටුවෙන් සහ මිටියෙන් ගල සිදුරු කිරීම ආරම්භන්නේ බෝරයේදීම සඳහායි. තවත් පිරිසක් එම සිදුරුවලට බෝර දැමීමෙන් අනතුරුව එය දල්වනු ලබන්නේ ඒ සඳහාම හොඳින් පුහුණුව ලැබූ මොහමඩ් රිකාස් විසින්. පසුගිය 23 වෙනිදා ඔහු ඇතුළු සම්ප්‍රදායික ගල්බෝරකරුවන්ගේ රැකියාවේ අවදානම පෙන්වා දුන් අප අනාවරණ කළේ ජීවිත ආරක්ෂක උපකරණ සහිතව අවදානමෙන් තොරව රැකියාව කරගෙන යාමේ වටපිටාවක් සැකසීමේ ඇති වැදගත්කමයි. කෙසේ වෙතත් සුපුරුදු ලෙස පසුගියදා මෙම අවදානම් රැකියාවේ නිරතව සිටියදී මොහමඩ් රිකාස් මෙම ප්‍රපාතයෙන් ඇද වැටී තිබෙනවා. රිකාස් වහාම බදුල්ල රෝහලට ගෙන ගියත් ඒ වන විටත් ඔහු මියගොස් සිටියා. ඔහු 29 හැවිරිදි දෙදරුපියෙක්. කියනවානේ බෙල්ට් එක දාගන්න කියනවා බෙල්ට් ගෙනන් දෙන්න කියනවා.
උඹට වැල්ට් එකක් දාලා වැඩ කරන්න බැරි නම් උඹ වැඩ කරන්න තියෙන බං කියලා මේ අයිතිකාරන්ට කියන්න පුළුවන්. දැන් ඒක බෙල්ට් එකක් දැන් දීලා තිබ්බනම් දැන් මෙයාට කලන්ත ඇල වැටුණත් එක්ක දැන් මෙයා බෙල්ට් එකට එල්ලිලා ඉන්නවනේ. දැන් එයාලගේ වැඩ කරන කෙනා අඩිපාලේ නීතිය. එයාක බෙල්ට් එකේ එල්ලිලා හිටියනම් මෙයාට ඇවිල්ලා අල්ලගන්න තිබ්බනේ. දැන් මොකවත් නැති නිසානේ දැන් බිමෙන් නම් ඔන්න බාසුණු බලන් ඉඳලා දින බිමට වැටෙන එක. අයි කවුරු දුවල කියලා අල්ලන්න බෑ ගල උඩනේ. ප්‍රකාශ්ගේ නිසල දේහය අභියස ගම්වාසීන් ඉල්ලා සිටියේ ඔහුගෙන් යැපෙන්නන්ට විධිමත් වන්දි මුදලක් ලබා දෙන ලෙසයි. බලාපොරොත්තු වෙනවා අනිවාර්යෙන් දරුවෝ දෙන්නට බලාපොරොත්තු වෙනවා අනාගතේ. ඒකේ ප්‍රශ්න වැඩි කරන්න එපා. දැන් මෙයා යමක් දෙනවන ඒක අපි නෑ අපිට ලිඛිතව ඒක කරන්න. ඒකයි කරන්නේ. මොකක් එකම අවසන් එපා. පවුලේ කට්ටියත් කතා කරා මේ ප්‍රශ්න විසඳමු. මේ ස්ථානයට ඇල්ල සහකාර ප්‍රාදේශීය ලේකම්තුමියද පැමිණි අතර ඇය සඳහන් කර සිටියේ සේවකයින්ගේ ජීවිතාරක්ෂාව සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම ඇත්තේ ගල්වලේ හිමිකරුට බවයි. අයිතිකාර ගල්වල බාර කරන කෙනා දැනගන්න ඕනේ තමන් යටතේ ඉන්න සේවකයන් සම්බන්ධයෙන් නීත්‍යානුකූල විදිහට සහ ආරක්ෂිත විදිහට කටයුතු කරන්න. ඔබ නැවතත් ලයිව් ඇට්වල් සමගින්. COVID-19 වෛරසය ආසාදනය වූ රෝගීන් 337 දෙනෙකු ඊයේ මෙරටින් හඳුනාගත්තා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 20,508ක් දක්වා ඉහළ ගියා. මේ අතර වෛරසය ආසාදනය වූ රෝගීන් 30 දෙනෙකුද ඊයේ මියගේ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා. COVID-19 වෛරසය ආසාදනය වූ කොළඹ 15 මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 60ක පුද්ගලයෙක් හෝමාගම මූලික රෝහලේදී ඊයේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ COVID-19 වෛරසය ආසාදනය වීම නිසා ඇති වූ ලේ විසවීමක් මරණයට හේතු වී ඇති බවයි. මේ අතර COVID-19 වෛරසය ආසාදනය වීමෙන් IDH රෝහලට ඇතුළත් කළ හෙය්යන්තුඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි 86 හැවිරිදි කාන්තාවක්ද පසුගිය 22 වෙනිදා මිය ගොස් තිබෙනවා. මරණයට හේතුව ලෙස දක්වා ඇත්තේ COVID-19 වෛරසය නිසා ඇති වූ උග්‍ර ආසාදන තත්ත්වයක්. කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිව සිටි 60 හැවිරිදි කාන්තාවක්ද කොළඹ ජාතික රෝහලේදී පසුගිය 23 වෙනිදා ජීවිතක්ෂයට පත්ව තිබුණා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ හෘදයාබාධ තත්ත්වයක් සහ කොවිඩ් ආසාදනය වීම මෙම මරණයට හේතු වී ඇති බවයි. ඊයේ නිවේදනය කළ මෙම මරණ තුනත් සමග මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 90 දක්වා ඉහළ ගියා. මේ අතර වෛරසය ආසාදනය වූ රෝගීන් 337 දෙනෙකු ඊයේ මෙරටින් හඳුනාගත් අතර ඔවුන්ගෙන් 335 දෙනෙකුම හඳුනාගත්තේ පෑලියගොඩ කොවිඩ් පොකුර ආශ්‍රිතවයි. සෙසු දෙදෙනා විදේශයන්හි සිට පැමිණ නිරෝධායනය සඳහා යොමු කර සිටි පිරිස අතරින් හඳුනාගත්තා. ඊයේ හඳුනාගත් රෝගීන් 337 දෙනාගෙන් වැඩිම රෝගීන් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර එම සංඛ්‍යාව දැක්වුණේ රෝගීන් 189ක් ලෙසයි. ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 47 දෙනෙකුත්, නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් රෝගීන් 11 දෙනෙකුත්, පුත්තලම දිස්ත්‍රික්කයෙන් රෝගීන් 11 දෙනෙකුත් සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 8 දෙනෙකුත් ඊයේ හඳුනාගෙන තිබුණා. නුවරඑළිය හම්බෙන්නේ නුවරඑළිය සහ මස්කෙලිය කියන ප්‍රදේශ දෙකකින් ඒ ප්‍රදේශ දෙකටත් මේ කොළඹ කොටහෙනෙම් ප්‍රදේශයේ ගියපු පුද්ගලයෙක් සහ මීට ඉස්සෙල්ලා අපගේ දමිළ ජනතාවගේ අවුරුද්ද වෙනුවෙන් ඒ ගිය පුද්ගලයෙක්ගෙන් තමයි වාර්තා වන්නේ. ඉතින් ඒ වාර්තා වුණාම ඒ නිවසේ ඉන්න අයවලුන් නැත්නම් සමහරට අසල්වැසියෙක් ඇසුරු කරපු පුද්ගලයෙක්ට මේ ආකාරයෙන් ආසාදිතයෙක් වෙන්න හැකියාව තිබෙනවා. ඉතින් ඒකින්ද මේකයි කියන්නේ සෑම අවස්ථාවක පරිස්සම් වෙන්න කියලා. කොළඹින් හඳුනාගත් රෝගීන් 189 දෙනාගෙන් රෝගීන් 68 දෙනෙකුම හඳුනාගෙන තිබුණේ අලුත්කඩේ ප්‍රදේශයෙන්. ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයෙන් රෝගීන් 25 දෙනෙකුත්, මට්ටක්කුලිය ප්‍රදේශයෙන් රෝගීන් 19 දෙනෙකුත් හඳුනාගෙන තිබුණා. ඒ අතර පොලිස් නිලධාරීන් 33 දෙනෙකුටද වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. එමෙන්ම මෙරට බන්ධනාගාර කිහිපයකින්ද මේ වන විට වෛරසය ආසාදනය වූ රැඳවියන් සහ නිලධාරීන් වාර්තා වනවා. මේ වන විට බන්ධනාගාර ආශ්‍රිතව එලෙස වාර්තා වන සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 717ක් දක්වා ඉහළ ගියා. ගත වූ පැය 24 තුලදී පමණක් බන්ධනාගාරවලින් හඳුනාගෙන ඇති ආසාදිතින් ගණන 35ක්. මේ අතර බන්ධනාගාර තුලට කොවිඩ් ආසාදිත රැඳවියන් ගෙනීමෙන් වළකින ලෙස ඉල්ලා අගුණකොළ පැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් ඊයේ පස්වරුවේ සිට එම බන්ධනාගාරයේ වහලය මත නැග විරෝධතාවයේ නිරතව සිටිනවා. විශේෂයෙන් මේ වන විට කාන්තාංශයේ රැඳවියන්ගේ ව්‍යාප්ත වීම පාලනය කරලා තිනවා. ඒ වගේම ඌස්ස බන්ධනාගාරය, ඒ වගේම පැරණි බෝගම්බර බන්ධනාගාරයේ කොවිඩ් ආශ්‍රිතයන්ගේ තත්ත්වය ඉතාමත් පාලනයකින් යුක්තව සිද්ධ වෙනවා. විශේෂයෙන් මේ නව ආසාදිතයන් වාර්තා වෙන්නේ බූස්ස සහ පැරණි බෝගම්බර බන්ධනාගාරය කියන දෙකම නව රඳවලා තබන බන්ධනාගාරය. ඒ නිසා සමාජයෙන් එන පුජ්‍යලයන් අපි පරීක්ෂා කිරීමෙන් තමයි මේ ආයතන දෙකේම කොවිඩ් ආසාදිත රැඳවියන් අපිට හඳුනා ගැනීමට පුළුවන් වුණේ. ඊට අමතරව වැලිකඩ බන්ධනාගාරයේ තමයි වර්තමානයේ කොවිඩ් යම් ව්‍යාප්තියක් පෙන්වන්නේ. නමුත් අපි ඒ තත්ත්වයත් ඉතාමත් හොඳින් පාලනය කරගෙන යනවා. මේ අතර දැනට හුදකලා කර තිබෙන අටලුගම ග්‍රාම සේවා වසම් 7ක පදිංචිකරුවන් සම්බන්ධයෙන් කරන ලද PCR පරීක්ෂණ වලින් ඊයේ දිනේදීද රෝගීන් හඳුනාගත් බව දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක
විශේෂඥවරයා සඳහන් කළා. මේ PCR පරීක්ෂණ වලින් නැවතත් අපි කරපු දැනට රෝගීන් 100කට ආසන්න සංඛ්‍යාවක් දැනට වාර්තා වෙලා තියෙනවා. ඒකට මේක විශාල සංඛ්‍යාවක් මේ ප්‍රදේශයේ විශාල ජනගණනයක් ඉන්න. ඒක නිසා මේ තුල රෝගයේ පැතිර යාමේ අවදානම වැඩි වෙලා තියෙනවා. මේ අතර එලෙස හඳුනාගත් ආසාදිත ගැබිණි කාන්තාවක් කඩිනමින් රෝහල්ගත කිරීමටද ඊයේ පියවර ගත්තා. දැනට හුදකලා කර තිබෙන එම ප්‍රදේශවල පවතින තත්ත්වය සම්බන්ධයෙන් යුද හමුදා ඩ්‍රෝන බලකාය අද මෙලෙස නිරීක්ෂණය කළා. මේ අතර බණ්ඩාරවෙල ඇල්ල කරඳගොල්ල ප්‍රදේශයෙන්ද වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු හඳුනාගෙන තිබෙනවා. ඔහු ඊයේ දිනේදී දියතලාව ඇත්තලපිටිය ප්‍රදේශයෙන් හඳුනාගත් ආසාදිතයා සමග කොළඹ සිට පසුගිය 19 වෙනිදා එම ප්‍රදේශයට ගොස් තිබුණා. එම දෙදෙනාම කොළඹ සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් වෛද්‍ය සැපයුම් අංශයේ සේවය කළ අයයි. මේ අතර බම්බලපිටිය ප්‍රදේශයේ සිට හැටන් අබොස්ලි වතුයායේ මොන්ටිෆෙයා කොටසේ පිහිටි තම නිවසට පැමිණි 44 හැවිරිදි පුද්ගලයෙකුද COVID-19 වෛරසය ආසාදනය වූවෙකු ලෙස හඳුනාගෙන තිබෙනවා. ඔහු පසුගිය 22 වෙනිදා බම්බලපිටියේ සිට හැටන් දක්වා ලංගම බස් රථයකින් පැමිණ තිබුණා. මේ අතර නිරෝධායනය සඳහා යොමු කළ හික්කඩුව කළුපේ ප්‍රදේශයේ පුද්ගලයෙකු එම නීති උල්ලංඝනය කරමින් ප්‍රදේශයේ සැරිසරමින් සිටියදී හසුවීමත් සමග මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ඔහුට මෙලෙස අවවාද කරනු ලැබුවා. COVID-19 වෛරස ව්‍යාප්තිය හමුවේ තෙවන වාරය සඳහා පාසල් යලි විවෘත කෙරුණද සිසුන්ගේ වැඩි සහභාගීත්වයක් අදත් දක්නට ලැබුණේ නැහැ. මේ අතර කිලිනොච්චි දිස්ත්‍රික්කයෙන් COVID ආසාදිතයෙකු හමුවීමත් සමග එම දිස්ත්‍රික්කයේ පාසල් සතියකට වසා දැමීමට පියවරගෙන තිබෙනවා. COVID-19 ව්‍යාප්තිය හමුවේ වසා දෙමුණු පාසල් අධීර කිහිපයක් යටතේ යලි විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කළා. ඒ අනුව බස්නාහිර පළාත සහ හුදකලා කර ඇති ප්‍රදේශවල ඇති පාසල් හැරුණුකොට දිවයිනේ පාසල් 5100කට ආසන්න සංඛ්‍යාවක් තෙවන පාසල් වාරය සඳහා ඊයේ දින ආරම්භ වුණා. කෙසේ වෙතත් පාසල් විවෘත කෙරුණද සිසුන්ගේ පැමිණීමේ අඩුවක්ද දක්නට ලැබුණා. එම තත්ත්වය හමුවේ පාසල්වල තත්ත්වය පිළිබඳව අප අදත් විමසා බැලුවා. මේ පළාත් කිහිපයක පාසල් අද ක්‍රියාත්මක වූ ආකාරයයි. මේ අතර ඊයේ දිනට සාපේක්ෂව හැටන් ප්‍රදේශයේ පාසල් සඳහා සිසුන්ගේ පැමිණීමේ වර්ධනයක් දක්නට ලැබුණු බවයි අප වාර්තාකරු සඳහන් කළේ. කෙසේ වෙතත් පාසල් සිසුන් නියමිත ආසන සංඛ්‍යාවට අනුව ප්‍රවාහනය කළ බස් රථ මෙන්ම එය ඉක්මවා ළමුන් ප්‍රවාහනය කරන අවස්ථාද හැටන් ප්‍රදේශයෙන් වාර්තා වුණා. මේ අතර සමස්ත ලංකා අන්තර් පළාත් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමය පවසන්නේ සාර්ථකව සිය ප්‍රවාහන සේවා සැපයුවද සිසුන් පැමිණීමේ වර්ධනයක් නොවීම හේතුවෙන් සිය සංගමය ගැටලුකාරී තත්ත්වයකට මුහුණ දී ඇති බවයි. මම හිතන්නේ අද දිනෙත් ඉතාම සාර්ථක වුණා. අපේ බස් රථ ඇත්තටම කියන්නේ විශාල සංඛ්‍යාවක් ප්‍රදාවන්ට දෙවුවා. නමුත් එක වාහනයකවත් ළමයි හිටියේ නැහැ. මේක අපි මාස 7ක් ඇත්තටම කියන්නේ රැකියාව නැතුව දෙනකොට මේ ඇවිල්ලා තියෙන ශේෂ්ත්‍රයට. ඒ ඇවිල්ලත් අපිට නැවත වතාවක් මේ පාඩු ලබනවා නම් ඇත්තටම දිගින් දිගටම අපි මේ පාඩු ලබන්න බෑ. මේ අතර ලංකා ගුරු සේවා සංගමේ සභාපති ජෝසප් ස්ටාලින් මහතා මාධ්‍ය හමුවක් ඇදවීමෙන් සඳහන් කළේ වෛරස් ව්‍යාප්තිය හමුවේ පාසල් ආරම්භ කෙරුණද ඊට නිසි ප්‍රවාහන වැඩපිළිවෙලක් මෙතෙක් ක්‍රියාත්මක නොවන බවයි. අපි දිගින් දිගටම කියනවා පාසල් පුකුර නිර්මාණය වීම වළක්වා ගැනීම තමයි අපේ එකම අරමුණ. අපි දිගින් දිගටම කියන්නේ යම්කිසි නිශ්චිත වැඩපිළිවෙලක් එක්ක මේ කාරණාව ආරම්භ කරන්න. මොකද අපි දන්නවා දැන් අධ්‍යාපන ලේකම්වරයා සඳහන් කරපු ආකාරයට කිසිම කමිටුවක් රැස්ුන්නේ නැහැ. ළමයින්ගේ ප්‍රවාහන මාධ්‍යයක් හරියට තිබ්බේ නැහැ. දැන් අධ්‍යාපන අමාත්‍යාංශය කියන්නේ මේ සතියේ මේ ආකාරයෙන් ඕම ගිහිලා ඉබේ මේව හැදෙනවා. මේක මම වීරු කතාවන්නේ. ඊයේ පසුරුවේ අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මාධ්‍ය හමුවකදී සඳහන් කළේ එක් පාසල් සඳහා අනුගත වූ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම සඳහා විදුහල්පතිවරුන් වෙත බලය පවරා දී ඇති බවයි. පාසලකින් පාසලකට තත්ත්වය හුඟක් වෙනස් වෙනවා. සුවිශේෂ වූ සාධක සැලකීමට භාජනය කරලා ඒ පාසල සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ගය කුමක්ද කියන එක තීරණය කිරීමට විදුහල්පතිවරයාට හා කමිටුවකට අපි අභිමතය පවරලා තියෙනවා. ඒක මම ඉතාමත් පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙනවා අධ්‍යාපන ඇමතිවරයා හැටියට. විස්තර සහිත පැහැදිලි චක්‍රලේඛනයක් අධ්‍යාපන අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් නිකුත් කරලා තිබෙනවා. මේ අතර ඊයේ තෙවන පාසල් වාරය සඳහා පාසල් විවෘත වූ මොහොතේ ඇමිලිපිටිය ප්‍රදේශයේ සිසුවියක් හදිසියේ සිහිසුන්ව ඇදවැටීමේ සිදුවීමක් වාර්තා වුණා. මේ පිළිබඳව අද උදෑසන ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින් මෙලෙස විමසා බැලුවේ යුද හමුදාපති ලුතිනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගෙන්. සුවසැරිය ගිලන් රථයක් පැමිණි ශිෂ්‍යාව බාරකරුවෙක් නොමැතිව රෝහලට රැගෙන යයි.
කරයි. හදිසි අසනීප වන දරුවන්ගේ වගකීම ගන්න කවුද? ඕනම පාසලක ප්‍රථමාධාර අංශයක් තිබෙනවා. මෙය ක්‍රියාත්මක වුණා කියන එක පුදුමයක්. සමහරවල් මේ කොවිඩ් කියලා බය වෙන්න දෙයක් නෑ. සෑම එක්කෙනෙකුගේ මුඛාවරණයක් තිබෙනවා. ඉතින් එසේ නැතුණත් අපි සාමාන්‍ය තාමත්ම සුවදශීලී ජනතාවක් වශයෙන් දරුවෙක් මේ තත්ත්වයටපත් වුණාම මෙහෙම ක්‍රියා කරා නම් පුදුමයක්. නමුත් ඉතින් අපි හිතනවා මේක යම්කිසි පාඩමක් අනිත් පාසල් වලටත් සියලුම පාසල් වල අපි බලාපොරොත්තු වෙනවා. මේක මම වහාම අධ්‍යාපන ලේකම්තුමාට මේකෙන් පස්සේ දැනුම් දෙන්නම්. අපි කියනවා හමුදායට අපි කියනවා කොන්ටින්ජන්සි ප්ලෑනින් කියලා. යම්කිසි දෙයක් වෙන්නේ ඉස්සෙල්ලා මේ සඳහන් පෙර සූදානමක් තියන කණ්ඩායම් සකස් කර ගැනීම, කවුද නැත්තම් මේවට ක්‍රියා කරන්න කියලා තෝරා ගැනීම. ඉතින් මම හිතන්නේ පාසලක විශේෂයෙන්ම මේ කොවිඩ් හා සම්බන්ධ තත්ත්වයක් තිබෙන හින්දා මෙවැනි කණ්ඩායම් ඇති කියන බලාපොරොත්තුවක් ඇතුව තමයි අපි හිතාන හිටියේ. මොකද මේ කණ්ඩායම් මීට පාසල ආරම්භ කිරීම ඉස්සෙල්ලා කියලා තිබ්බ හින්දා එවැනි තත්ත්වයක් නැත්තම් ඒ වහාම මගහරවා ගැනීමට පොදුවේ සියලුම පාසල් වල හදිසි තත්ත්වයක් ඇති වුවොත් කවුද ක්‍රියා කරන්නේ, මේ සම්බන්ධව ක්‍රියා කර යුත්තේ කවුද, ඔවුන්ට තිබෙන මොනවාද ආම්පන්න මොනවාද, එහෙම තත්ත්වයක් තිබොත් ඔවුන්ට වෙන දේවල් තිබෙනවද නැද්ද කියන තත්ත්වය හදා ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. මේ අතර කොවිඩ් ආසාදිත 72 වැනි පුද්ගලයෙකු හඳුනා ගැනීම හේතුවෙන් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පාසල් සතියක කාලයක් සඳහා යලි වසා දැමීමට තීරණය කළ බව දිස්ත්‍රික් ලේකම් ආර් කේදීශ්වරන් මහත්මිය පවසනවා. විරාමයෙන් අනතුරු ඔබ නැවතත් live at 12 සමගින්. දින දෙකක විරාමයකින් පසුව ස්වර්ණවාහිනිය ටෙලිනාට්‍ය නරඹන සුවහසක් ආදරණීය ප්‍රේක්ෂක ඔබට රන්කාසි වරම් හිමි කර ගැනීමේ අවස්ථාව නැවතත් ඊයේ සිට උදා වුණා. ඒ අනුව රන්කාසි 5ක් ඊයේ දිස්ත්‍රික්ක 5ක ජයග්‍රාහකයන් 5 දෙනෙකු අතර බෙදී ගියා. සතිය දින පහෙම රාත්‍රී 7 සිට රාත්‍රී 10 දක්වා වරින් වර රන්කාසි දිනා ගැනීමට ඔබට අවස්ථාව උදා වන්නේ ස්වර්ණවාහිනී ටෙලිනාට්‍ය නරඹන අතරතුරයි. ඒ අනුව ඊයේ මුල්ම ජයග්‍රාහකයා බවට පත් වුණේ අනුරාධපුර සමන්තිකා සඳමාලි සුබසිංහයි. රාත්‍රී 7ට විකාශය වන ඇලඩින් ටෙලිනාට්‍ය නරඹන අතරතුර තිරේ දිස්සූ රන්කාසි වාර ගණන නිවැරදිව සඳහන් කර 77යි 75ට SMS කර ඇය මේ ජයග්‍රහණය හිමි කරගත්තා. කළුතර බුද්ධික නිලසිරිවර්ධන අග්නිපියාපත් ටෙලිනාට්‍ය නරඹන අතරතුරත් හොඳ වැඩේ ටෙලිනාට්‍ය නරඹන අතරතුර හම්බන්තොට නයනා පෙරේරා හේමචන්ද්‍ර මහත්මියත් රන්කාසි ජයග්‍රාහකයන් බවට පත් වුණා. නුවරඑළියේ දමිත් අකලංක පෙරේරා රන්කාසියක් දිනාගත්තේ හදවතේ කතාව ටෙලිනාට්‍ය නරඹන අතරතුරයි. සිහින සමාගම නරඹන අතරතුර දිස්සූ රන්කාසි වාර ගණන නිවැරදිව සඳහන් කර 77යි 75ට SMS කර රන්කාසියක් දිනාගත්තේ පොළොන්නරුවේ පදිංචි රාමණි නිර්මලී ජයසේකර මහත්මියයි. තවත් රන්කාසි 5ක් දිනා ගැනීමේ වරම අපගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට අද හිමි වනවා. ඒ සඳහා ඔබ කළ යුත්තේ අදත් රාත්‍රී 7 සිට 10 දක්වා ස්වර්ණවාහිනියේ විකාශය වන ටෙලිනාට්‍ය සමග රැඳී සිටීම පමණයි. මසක් වයස ඇති බිලිඳකු මෙයාමේ සිද්ධියක් මුල් කර ගනිමින් හපුතලේ දිසා රෝහල් පරිශ්‍රයේදී විරෝධතාවයක් සිදු වුණා. රෝහල් නිලධාරීන්ගේ නොසැලකිලිමත් භාවය නිසා මේ බිලිඳා මියගේ බවටයි ඔවුන් චෝදනා කරන්නේ. පසුගිය ඉරිදා රාත්‍රියේ අසනීප තත්වයක් මත හපුතලේ දිසා රෝහලට බිලිඳකු තම දෙමාපියන් විසින් රැගෙන විත් තිබෙනවා. ඔවුන් රෝහල ආසන්නයේම වෙසෙන පවුලක්. එහෙත් එම අවස්ථාවේදී රෝහලේ කිසිවෙක් අදාළ රෝගියා බාරගෙන නොමැති අතර ඒ හේතුවෙන් බිලිඳාව දියතලාව මූලික රෝහලට දෙමාපියන් විසින් රැගෙන ගියා. කෙසේ වෙතත් ඒ ගමන් කරන අතරතුර බිලිඳා මිය ගොස් තිබෙනවා. රෝහල් බලධාරීන්ගේ නොසැලකිලිමත්කම නිසා මෙම මරණය සිදු වූ බවට විරෝධය පළ කරමින් දරුවාගේ දෙමාපියන් සහ ප්‍රදේශවාසීන් පිරිසක් බිලිඳාගේ දේහය දැනගෙන පැමිණ මෙලෙස විරෝධතාවක නිරත වුණා. මේ වගේ තව දරුවෙක් සිද්ධ මේ ඉඳා හොඳ තීන්දුවක් දෙන්න ඕනේ මේ ස්පිතාලේ. නැත්නම් මේ ස්පිතාලේ පසුව මේ තත්ත්වය පාලනය කිරීමට හපුතලේ පොලිසිය දෙම ස්ථානයට පැමිණියා. මුළු හොස්පිටල් එකම නෙමෙයි එක්කෙනෙක් තමයි ඩියුටි ඉඳලා තියෙන්නේ. මේ මිනිස්සයාට අතපස්සේ තියෙනවා. ඒක දැන් ડોක්ටර් පිළිගන්නවා. හරිද? දැන් ඒ කියලා මේ මුළු හොස්පිටල් එකම ඔක්කොම මේකට වගේ කියන්න ඕනේ නැහැ නේ. තේරෙනවද? ඒක දැන් ඉන්නකෝ දැන් හදිස්සියක් කරලා දැන් මේ ડોක්ටර්ස් ඔයාලට කොච්චර උදව් කළාද? ඒකට වෙනම පරීක්ෂණයක් කරනවා. හරිද? ඒක ගැන සැකයක් තියාගන්න එපා. දැන් කරුණා කරලා යන්න අපි ඔයාලත් එක්ක ඉන්නවා. අරිසුනාරිදව මට කතා කරන්න. විසඳුමක් ලබා දෙන බවට කළ ප්‍රකාශයත් සමගින් පිරිස විසිර ගියා. COVID-19 වසංගත තත්ත්වය හමුවේ කඩා වැටුණු කතරගම ජන ජීවිතය පිළිබඳව පුවතක් මේ. කතරගම ජනයාගෙන් වැඩි කොටසක් සිය ප්‍රධාන ජීවන මාර්ගය ලෙස වන්දනාකරුවන්ට පළතුරු හා රසකැවිලි අලෙවි කිරීම, විසිතුරු භාණ්ඩ හා නවාතැන් සැපයීම හා සේවා සැපයීම සිදු කරනු ලබනවා. එම ව්‍යාපාර සියල්ල මේ වන විට අඩාල වී තිබෙනවා. වන්දනාකරුවන් දැන් එන්නේ කොහොමවත්
දැඩි අපහසුතාවකට පත් වෙලා තියෙන්නේ. මේ පිළිබඳව රජයේ හෝ වගකීම් යුතු ආයතන යම්කිසි වගකීමක් කරන් වැඩක් කරනවා නම් ඒක වටිනවා කියලා තමයි අපි මේ අවස්ථාවේදී කියන්නේ. කතරගම දේවාල භූමියට පැමිණෙන වන්දනාකරුවන්ට මල් විකුණා දිවිගෙවනු ලබන තරුණියන්ද තමන් මුහුණ පා ඇති දුෂ්කරතා මෙලෙස පෙන්වා දුන්නා. කොහොම සෞඛ්‍ය වෙලා යනවා මේ තියෙන්නේ මල් 100ක් ගත්තම දවස් 3ක්වත් විකුණලා ඉවර කරගන්න බෑ. පිස්සස් නෑනේ මල් තාම රුපියල් 100කට යන්නේ. මල් දෙන්නම් 100ක ගන්නකෝ. යාල වන උද්‍යානය මුල් කරගෙන සංචාරක සෆාරි කර්මාන්තයෙන් දිවිගෙවන ජීප් රථ හිමියන් තම ජීප් රථවල ණයවාරික ගෙවා ගැනීමට නොහැකිව පත්ව ඇත්තේ දැඩි අසීරුතාවකට. වාරියක් අපි ගිහපු දවසක් මතක නැහැ අපිට. ඉතර අගාඩයට ගිහිල්ලා තියෙන්නේ අපේ රට අපේ මේ පැත්ත විසමාරාම කතරගම ගත්තාන් පස්සේ අපේ වාහන 1500ක් විතර කියනතොට රැකියාව කරන සමාජිකයෝ ඉන්නෝ 3000කට වැඩි. ඒකට හොටල් කර්මාන්තේ මේ හැමදේම දැනට කියන්න බැරි තරම් බිඳ වැටීමක් කරලා තියෙනවා. අපිට ලීසින් ගෙවා ගන්න බෑ. ඒකට කිසිම සහනයක් නැහැ. ස්වර්ණ ශ්‍රී සත්කාරය තුලින් අපේ රටේ සුව විරුවන් වෙනුවෙන් දැවැන්ත ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අප කටයුතු කළා. ඒ අනුව COVID-19 වසංගතයට එරෙහිව අපේ ජනතාව ආරක්ෂා කරන සුව විරුවන්ගේ පොලිස් ස්ථාන විස බීජ හරණයට ලක් කිරීමේ තවත් මෙහෙවරක් කොටුව පොලිස් ස්ථානයෙන් ආරම්භ වුණා. මේ නව ව්‍යාපෘතිය තුළින් ස්වර්ණ ශ්‍රී සත්කාරය හරහා කොළඹ සිට ගාල්ල දක්වා වූ පොලිස් ස්ථාන සියල්ල විස බීජාණුහරණයට ලක් කිරීමට ස්වර්ණ ශ්‍රී සත්කාරයෙන් අප කටයුතු කරනවා. මේ කටයුත්තට ශාන්ත ජෝන් ගිලන්රට හමුදාවේ කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන පිරිස මේ සඳහා සංවිධාන ශක්තිය ලබා දෙනවා. ඒ වගේම සුපුරුදු පරිදිම මේ ජාතික කාර්යාවයක් විදිහට ඉටු කරන මේ දැවැන්ත මෙහෙවරේදී ස්වර්ණ ශ්‍රී සත්කාරයත් සමගින් අපිත් එක්ක මේ කටයුත්ත වෙනුවෙන් ඇතැන්ස් ජාත්‍යන්තර අධ්‍යාපන ආයතනය අත්වැල් බැඳගෙන සිටිනවා. ඉතින් ඔවුන්ට උපකාරයක් පිණිස ශ්‍රී ලංකා පොලිසියේ සෞඛ්‍යමය අතින් ආරක්ෂා කිරීමට විස බීජ නැති කරලා එයාලට එයාලගේ වැඩ කටයුතු කිරීමට පහසුවක් වීම සඳහා ඔවුන් විසින් සියලුම පොලිස් ස්ථාන විස බීජ හරණය කිරීම අද දින පටන් ගන්නවා. ඉතින් ඒකට අනුග්‍රහයක් දැක්වීම සඳහා අපි ඔවුන්ට විස බීජ හරණ දියර සහ එම විස බීජ හරණය කරන මැෂින් ලබා දීමේ අපි දායක වුණා. ස්තුතියි. ශාන්ත ජෝන් ගිලන්රට හමුදාව කියන්නේ ස්වේච්ඡා සංවිධානයක්. මේ පවතින අධ්‍යවදානම් තත්ත්වය තුළ ශ්‍රී ලංකා පොලිසිය මහඟු මේවරක් මේ වෙලාව ඉෂ්ට කරනවා. ඉතින් ඒ සුව විරුවන් ඒ විරුවන්ව අපි ආරක්ෂා කරගන්න තමයි මේ ක්‍රියාන්විතය සූදානම් කරේ. කොළඹින් එලෙස එම ව්‍යාපෘතිය ආරම්භ කරද්දී ස්වර්ණ ශ්‍රී සත්කාරය එලෙසින්ම අපි ගාල්ලෙන් ආරම්භ කළා. සෞඛ්‍ය ආරක්ෂක බව තහවුරු කිරීම සඳහා තමයි මේ ගාල්ල පොලිස් ස්ථානයේ මේ ආකාරයේ සම්පූර්ණයෙන්ම විෂ බීජ හරණය සිදු කරන්නේ. ඒක මෙම ස්ථානයට පැමිණෙන ජනතාව සෞඛ්‍ය ආරක්ෂක බව තහවුරු කිරීම සඳහා තමයි මේ පියවර අරන් තියෙන්නේ. ඉතින් ගාල්ල පොලිස් ස්ථානයේ සම්පූර්ණයෙන් මේ ආකාරයේ විෂ බීජ හරණය සිදු කරනවා. පොලිස් ස්ථානය සහ පොලිස් කාර්යාලය සම්පූර්ණයෙන් විෂ බීජ හරණය කිරීමේ කාර්යනික දායකත්වය ලබා දෙනවා. අපි තාමත් පිළිගන්නවා. ඒ වගේම ඔවුන්ගේ මේවර අපි දාගේම සලකනවා. LPL තරඟාවලියේ තොරතුරු දකිමු දැන්. ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය ලබන 26 වෙනිදා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර පළමු තරඟයේ එදින සවස කොළඹ කිංග්ස් කණ්ඩායම සහ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ තරඟ සංවිධායකින් තරඟාවලිය නියමිත දිනට පැවැත්වීමට අවශ්‍ය සියලු පියවර ගනිමින් සිටින අතර තරඟාවලියට අදාළ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක්ද අද සවස කැඳවා තිබෙනවා. මේ අතර කණ්ඩායම් පහට අදාළ ක්‍රීඩකයින් මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා. කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම කුසල් ජනිත් පෙරේරා මෙහෙවන අතර දේශීය ක්‍රීඩකයින් වශයෙන් කුසල් මෙන්ඩිස්, නුවන් ප්‍රදීප්, සීකුගේ ප්‍රසන්න, අසේල ගුණරත්න සහ දිල්රුවන් පෙරේරා ඇතුළු ක්‍රීඩකයින් රැසක් එක්වනවා. කණ්ඩායමට අයත් විදේශ ක්‍රීඩකයින් අතර ඉන්දිය ක්‍රීඩකයින් වන ඉර්ෆාන් පදාන්, මුනාෆ් පටේල්, සිම්බාබ්වේ ක්‍රීඩක බ්‍රෙන්ඩන් ටේලර් සහ පාකිස්තානු ක්‍රීඩක සොහෙල් තන්වීර් ඇතුළු ක්‍රීඩකයින් 6 දෙනෙකු එක්ව සිටිනවා. කෙසේ වෙතත් පසුගියදා තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් LPL හා එක්වන බව සඳහන් කර සිටි දකුණු අප්‍රිකානු ක්‍රීඩක ඩේල් ස්ටේන් මෙම නිලසටහනේ ඇතුළත්ව නැහැ. මේ අතර දඹුල්ල වයිකින්ස් කණ්ඩායමේ නායකයා වශයෙන් කිසිවෙකුත් මෙතෙක් පත් කර නොමැති අතර කණ්ඩායමට අයත් දේශීය ක්‍රීඩකයින් වන්නේ දසුන් ශානක, නිරෝෂන් දික්වැල්ල, උපුල් තරංග, ලහිරු මදුසංක සහ කසුන් රාජිත ඇතුළු පිරිසක්. කණ්ඩායමට අයත් විදේශීය ක්‍රීඩකයින් වන්නේ පාකිස්තානු ක්‍රීඩක අන්වර් අලි, එංගලන්ත ක්‍රීඩක සමිත් පටේල්, අයර්ලන්ත ක්‍රීඩක පෝල් ස්ට්‍රීලිං ඇතුළු ක්‍රීඩකයින් කිහිප දෙනෙක්. මේ අතර ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට එක්ව ඇති දේශීය ක්‍රීඩකයින් වන්නේ ධනුෂ්ක ගුණතිලක, බහනුක රාජපක්ෂ, අකිල ධනංජය, ලක්ෂන් සඳකැන් සහ ෂෙහාන් ජයසූරිය ඇතුළු පිරිසක්. කණ්ඩායමට අයත් විදේශ ක්‍රීඩකයින් අතර පාකිස්තානු සුපරි ක්‍රීඩක ෂහීද් අෆ්රිඩි, මොහමඩ් ආමීර්, බටහිර ඉන්දිය කොදෙව් ක්‍රීඩක චැඩ්විට් වෝල්ටන් ඇතුළු ක්‍රීඩකින් පිරිසක් එක්ව සිටිනවා. කෙසේ වෙතත් ලසිත් මාලිංග සම්බන්ධයෙන් අප නැවතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් කළ විමසීමකදී
ඔවුන් සඳහන් කර සිටියේ අද දිනේ ඊට නිල පිළිතුරක් නිකුත් කරන බවයි. කොළඹ කිංස් කණ්ඩායමේ නායකත්වය ඇන්ජලෝ මැතිව්ස් දරන අතර කණ්ඩායමට අයත් දේශීය ක්‍රීඩකයින් වන්නේ ඉසුරු උදාන දිනේෂ් චන්දිමාල්, ධම්මික ප්‍රසාද් සහ දුෂ්මන්ත චමීර ඇතුළු පිරිසක්. කණ්ඩායමට අයත් විදේශීය ක්‍රීඩකයින් අතර බටහිර ඉන්දිය කොදෙව් ක්‍රීඩක ඇන්ඩ්‍රේ රසල්, එංගලන්ත ක්‍රීඩකයින් වන ලෝරි එවන්ස්, ඩැනියල් බෙල් බ්‍රාමන්ඩ් සහ ඉන්දිය ක්‍රීඩක මන්ප්‍රීත් සිං ගෝනි ඇතුළු පිරිසක්. ජෙෆ්නා ස්ටැලියන් කණ්ඩායමේ නායකත්වය තිසර පෙරේරා දරන අතර කණ්ඩායමට අයත් දේශීය ක්‍රීඩකයින් වන්නේ වනිදු හසරංග, අවිෂ්ක ප්‍රනාන්දු, දරංජිත සිල්වා සහ සුරංග ලක්මල් ඇතුළු පිරිසක්. කණ්ඩායමට අයත් විදේශ ක්‍රීඩකයින් වන්නේ බටහිර ඉන්දිය කොදෙව් ක්‍රීඩක ජොන්සන් චාල්ස්, පාකිස්තානු ක්‍රීඩකයින් වන ෂොයිබ් මාලික්, උස්මාන් ෂින්වාරි සහ එංගලන්ත ක්‍රීඩක ටොම් මෝස් ඇතුළු ක්‍රීඩකයින් පිරිසක්. එසමගින් ලයිව් ඇට් වෙලා අදට අවසන්. සුබ දවසක්.